දැන් අපි බොහොම විභාගෙට බොහොම ආසන්න දින කිහිපයක් ගත කරන වෙලාවේ ආර්ථික විද්‍යාව විෂයත් එක්ක දැන් පුතාලා වීඩියෝ කිහිපයකින් අපි ප්‍රශ්න පත්‍රයට කොහොමද සූදානම් වෙන්නේ බහුවර්ණීය ප්‍රශ්න සම්බන්ධයෙන් සහ රචනා ප්‍රශ්න වලට අවශ්‍ය විෂය කරුණු මතක් කරගන්න අපි ආවා. ඉතින් දැන් සැලකිය යුතු වැඩ කොටසක් ආවරණය කරගෙන බොහොම ආසන්න කාලයක ඉන්න නිසා අපි පොඩක් තීරණය කරා ඔයාලට විශේෂයෙන් ගැටළු වෙන විශේෂ මාතෘකාවක් යටතේ මේක කලිනුත් අපි කතා කරපු විශේෂ තැන් කිහිපයක් විශේෂම ජාතික ගිණුම් සහ සාර්වාර්ථික සමතුලිතය කියන කොටස ඇතුලේ ගණිතමය වශයෙන් සහ න්‍යායික වශයෙන් ගැටළු වෙන කාරණා කිහිපයක් අපි මේ වෙලාව ඇතුළත කාලයක් කළමනාකරණය කරගනිමින් කතා කරන්න යමු. ඉතින් අපි දැන් වැඩ පිළිවෙල ගැන බොහොම හොඳින් දන්න නිසා අපි වැඩේ පටන් ගමු අද ඉක්මනින්ම. ඔයාගේ වීඩියෝ එකත් එක්ක තියෙන පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන මගෙත් එක්ක මේ වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම මේ දැන් පුතාලා දන්නවා විෂය කරුණු වෙනම තියරි කොටස් පාඩම් කරනවා වෙනුවට ප්‍රශ්නත් එක්ක ඒ විෂය කොටස් කොයි ආකාරයෙන්ද ගලපන්නේ කියන එක ඔයා අධ්‍යයනය කරනවා නම් වඩා හොඳයි කියලා දැන් ඔයා දන්නවා. එහෙනම් අපි ඔයාගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නට යමු. හරි. මේ ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම. ජාතික තුරුම් සම්බන්ධයෙන් නිවැරදි නොවන ඉදිරිපත් කිරීම. නිවැරදි නොවන ඉදිරිපත් කිරීම ජාතික ඉතුරුම් ගණනය කරනකොට පුතාලා දන්නවා ආකාර කිහිපයකට ජාතික ඉතුරුම් කියන සංකල්පය ගන්න පුළුවන්. හරි. අපි පැති කිහිපයක් අපි දැන් උත්සාහ කරනවා ගොඩක් වෙලාවට දැන් ඔයාලා දන්නවා මේ එන ප්‍රශ්නේ වටා තව ප්‍රශ්න එන්න පුළුවන් ආකාර සහ තීර කොටස් කොහොමද මතක් කරගන්නේ කියන එකත් එක්කම අපි ගමන යන්නේ. හරි ප්‍රශ්නට උත්තරේම ගැන හිතන්න නැතුව. ජාතික ඉතුරුම් සකස් කරන විදි ටික අපි මීට පෙරත් පොඩ්ඩක් කතා කරලා දුන්නා ඔයාලට. කොහොමද ඒ තමයි අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ජාතික ඉතුරුම් අපි සකස් කරගන්න ප්‍රධාන ක්‍රමයක් තිබුණානේ. ඒ තමයි වැය කළ හැකි දල ජාතික ආදායමෙන් අඩු කළා ආර්ථිකයේ මුළු පරිභෝජනය. සීදන ජී ඒ කියන්නේ මොකක්ද? පෞද්ගලික අංශයේ පරිභෝජනය සහ රජයේ පොදු පරිභෝජනය. ওই දෙකම ආර්ථිකයේ මුළු පරිභෝජනය. මේ මුළු පරිභෝජන වටිනාකම වැය කළ හැකි දල ජාතික ආදායමෙන් අඩු කළත් පුතාලට මතක ඇති ජාතික ඉතුරුම අපිට ගන්න පුළුවන්. හරි. ඒක අපිට තියෙන එක විකල්පයක්. හරි. ඒ හින්දා ඒකත් ඔයාලට උත්තර දෙන්න අපෙන් අහනවා මෙතන නිවැරදි නොවන එක. අපි බලමු නිවැරදිව ගන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක ඔයාලට උඩ විශේෂ කරුණු ගොඩක් මතක් වෙන නිසා. ඒතර දෙවෙනි උත්තරේ හරි. ඒක නිවැරදි ප්‍රකාශයක්. පළවෙනි එකත් බලමුකෝ. දේශීය ඉතුරුම් විදේශ සුද්ධ සාධක ආදායම. දේශීය ඉතුරුම් වලට විදේශ සුද්ධ සාධක ආදායම නැත්නම් විදේශ ප්‍රාථමික ආදායම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම සහ සුද්ධ විදේශ වර්තන සංක්‍රමණය එකතු කළා. අපි දන්නවා ඒක ජාතික ඉතුරුම් ගන්න බල එක ක්‍රමයක්. මොකද දේශීය ඉතුරුම් වලට තව ගන්න දේශීය ඉතුරුම් සකස් වුණේ දල ආයෝජනයේට එකතු කළා සුද්ධ අපනයන x ඍණයෙන් සුද්ධ අපනයන nx සහ i දෙක එකතු වුනහම දේශීය ඉතුරුම් හැදුනේ. ඒ දේශීය ඉතුරුම් වලට අපි එකතු කරා මේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම සහ සුද්ධ විදේශ වර්තන සංක්‍රමණ. මෙන්න මේ විදිහට ගත්තත් අපිට ජාතික ඉතුරුම් සකස් කරගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා ඒකට දැන් උදාහරණ මතක ගන්න දේශීය ඉතුරුම් හොයාගන්නත් ඔන්න අපිට සූත්‍රයක් මතක් කරලා දුන්නා. ඊළඟට දල ආයෝජනයේ ගෙවුම් ශේෂයේ චංගම ගිණුමේ ශේෂය වර්තන ගිණුමේ ශේෂය එකතු කරත් පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවනේ මේ තියෙන දල ආයෝජනය. හරි.
මේ තියෙන සුද්ධ අපනයන කියලා කියන්නේ භාණ්ඩ හා සේවා ගිණීමේ ශේෂය. මේ ප්‍රාථමික ආදායම් ගිණීමේ ශේෂය. මේ තියෙන්නේ ද්විතීයික ආදායම් ගිණීමේ ශේෂය. මේ ටික එකතු කරපුවාම පුතාලා දන්නවා අපිට එනවා ගෙවුම් ශේෂයේ ජංගම එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ශේෂය. හරි. එතකොට ජංගම ගිණුමේ ශේෂයට දල ආයෝජන එකතු කරත් අන්න අපිට ජාතික දලම් සකස් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ ගණනය කිරීම කිහිපෙම දීලා තියෙනවා. හරි. ඊළඟට බලන්න දැන් මේ ඔක්කොම ජාතික දලම්නේ සකස් කළේ. ඊළඟට දේශීය දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ මොකක්ද? දල ආයෝජනයේම කියන නමක්. එයාට එකතු වෙනවලු සුද්ධ බාහිර ඉල්ලුම. සුද්ධ බාහිර ඉල්ලුම කියලා කියන්නේ සුද්ධ අපනයන වලටම කියන තවත් විශේෂ නමක් පුදාලා මහ බැංකුව වර්තාව එහෙම පාවිච්චි කරා නම් අන්න එතනදී සුද්ධ අපනයන වෙනුවට මොන සුද්ධ බාහිර ඉල්ලුම කියන වචනේ එහෙම පාවිච්චි වෙනවා. මේ පුදාලා ඉස්කෝලේදී මේවා ඉගෙන ගන්නකොට සහ පන්තිවලදී මේ කාරණා අධ්‍යයනය කරනකොට මහ බැංකුව වර්තාව එහෙම භාවිතා කරන්න පුතාලට කියලා දෙන්නේ නැති. ඒ අවබෝධයත් එක්ක බැලුවොත් මෙන්න මේ වචන පුතාලට මොන ගහන්නේ නැති. අපි කියනවා ඒකට සුද්ධ බාහිර ඉල්ලුමක් කියලා. සුද්ධ බාහිර ඉල්ලුම. ඉතින් අන්න යා මේ කියන එහෙනම් බලන්න දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. මෙයාට කියන හොඳ නම ජාතික ගිණුම ඇතුළේදී දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල ආයෝජනයේට සුද්ධ බාහිර ඉල්ලුමත් එකතු වෙලා ඊළඟට කියන්නේ මොකක්ද? සුද්ධ විදේශ ප්‍රාථමික සාධක ආදායම සහ සුද්ධ විදේශ වර්තන සංඛ්‍යාව. ඒ ජාතික තුන සකස් වෙන්නේ. දැන් ඔන්න ඔය විදිහට මේ එක ප්‍රශ්නයක් අරගත්තාම මේ ප්‍රශ්නේ ඇතුලේ ඔයාලට මේ ප්‍රශ්නේ ඇතුලේ මොකක්ද තියෙනවා මේ ජාතික තුන සම්බන්ධයෙන් අහන්න පුළුවන් පැති ගණනාවම ජාතික තුන ගෙවුම් තුලන ලේඛනයේ ජංගම ගිණුමත් එක්ක සිදුවන සම්බන්ධය ඊළඟට ඒ සංකල්පට අපිට අලුතෙන් පාවිච්චි කරන නම් ඊළඟට දේශීය තුන කොහොමද සකස් වෙන්නේ මේව ගණනය කරන්න පුළුවන් විකල්ප ක්‍රම ඔක්කොම ඒ විදිහට ඔය කාරණා සියල්ල මෙතන තියෙනවා. එහෙනම් අංක 4 අපිට ගන්න බෑ. දල දේශීය වියදම කියන එක ඇතුලේ මතක ඇති. දල දේශීය වියදම කියන එක ගත්තාම හරි. ජංගම ගිණුමේ ශේෂිත දල දේශීය වියදමනේ අපි එකතු කරන්නේ. දල ආයෝජනය. දල දේශීය වියදම කියවහම පරිභෝජනයේ කවා එක තුළ අතුලත් වියදම් ප්‍රවේශයේදී මතක ඇති අපි ඒක සංකේතාත්මක ලෙවල් මේ කාරණා අපි දන්න නිසා හරි. අවසාන උත්තරේ නොවෙන්නේ. හරි. අපි නිකම්ම උත්තරේට ඒක ප්‍රශ්නට උත්තරේ කතා කරන්න යන්නේ නැතුව ඒ උත්තරේ නොවෙන්නේ කියලා බැලුවොත් අපිට මෙහෙම හිතන්න පුළුවන්. C ධන I ධන G. අපි මෙතනට G කියලා දාමු. ධන I. ඔන්න ආයෝජනය. මේ තියෙන්නේ පරිභෝජන වර්ණ. මේ තියෙන අර්ථයේ දල ආයෝජනය. මේ දෙකම එකතු කරපුවම තමයි පුතේ අපි කියන්නේ දල දේශීය වියදම කියලා කියන්නේ. දල දේශීය වියදම. ඉතින් අපි දල දේශීය වියදමට කාවද මේ එකතු කරන්න කියලා කියන්නේ. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය කියලා කියන්නේ මොකක්ද? සුද්ධ අපනයන. ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ධන සුද්ධ විදේශ වර්තන සංඛ්‍යාව. බොහොම හොඳින් මතක තියාගන්න මේවා අපි අකුරු කෙටි කරලා ඉංග්‍රීසි හෝ එහෙම අකුරු දැන් ගොඩක් වෙලාවට පුරුදු වෙනවා මේ කෙටියෙන් අකුරු දාන්න. හරි. ඒ කියන්නේ අර දැන් මේ NX ඒ වගේ මෙයාලටත් කෙටියෙන් අකුරු දාන්නට වඩා හොඳයි. ඔයා නිතර මේවා කියලා පුරුදු වෙන්නේ වචනත් එක්ක වට එතකොට හිතන්න තේරුම් ගන්න බොහොම පහසුයි. හරි. ඒක නිසා මෙන්න මෙයා අතලත් කරන නිසා අපිට ඒක දේශීය තුරුම් කියලා කියන්න බෑ. හරි. ජාතික තුරුම් කියලා ගන්න බෑ. එහෙනම් හතරෙනි පස්වෙනි උත්තරේ නිවැරදි නොවන ඉදිරිපත් කිරීම බවට පත් වෙනවා. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නට. රාජ්‍ය අංශයක් හා විදේශ වෙළඳාමක් ඇති. රාජ්‍ය අංශයක් හා විදේශ වෙළඳාමක් ඇති. කියන්නේ විවෘත ආර්ථිකය ගැන කියන්නේ. විවෘත ආර්ථිකයක සුද්ධ බාහිර ඉල්ලුම ඍණාගයක් කේසිතන්න. සුද්ධ බාහිර ඉල්ලුම කියලා කියන එක දැන් කලින් ප්‍රශ්නෙක පුතාලා ඉගෙන ගත්තා. මේ සුද්ධ අපනයන ගැන කියන්නේ. එහෙමනම් සුද්ධ බාහිර ඉල්ලුම
ඍණාගයක්ලු. සුද්ධාපනයන ඍණලු. ඍණාගයක් කැසිතන්න. මෙම தත්ත්වය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අපි අහන්නේ. ප්‍රකාශය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. අපිට කියනවා ආයෝජන හා බදවල එකතුවට වඩා ඉතිරි කිරීම හා රාජ්‍ය ඉපැයුම් වල එකතුව වැඩිය. ඊළඟට ඉතිරි කිරීම හා බදවල එකතුවට වඩා ආයෝජනය හා රාජ්‍ය වියදම වල එකතුව වැඩිය. මොකද පළවෙනි එක අපිට එහෙම ගන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් ආර්ථිකයක් සමතුලිත කරනකොට අපි දන්නවා W සමානයි G. ඔක තමයි අපේ කොන්දේසි. ගිලිහීම් සමස්ත ගිලිහීම් වල එකතුව එකතු වීම වල එකතුවට සමාන විය යුතුයි කියලා අපි කියන්නේ. ගිලිහීම් වල එකතු වීම වල එකතුවට සමාන විය යුතුයි. දැන් එහෙනම් ගිලිහීම් S ධන T ධන M. ඒ වගේම I ධන G ධන X. ඉතුරු බදු ආනයි සියල්ල ප්‍රවාහයෙන් පිටතට ගලාගෙන යන කාන්දු වේ. මූල වශයෙන් පිටතට යන ප්‍රවාහයන්. ආයෝජනයේ රාජ්‍ය වියදම් සහ අපනයන ප්‍රවාහයට පිටින් ගලාගෙන යන මූල ප්‍රවාහයන් විදි එකතු වීම කියලා අපි කියනවා. ඉන්ජෙක්ෂන් J වලින් අපි සංකේතවත් කරලා තියෙනවා. ප්‍රශ්න අහනවා මෙහෙම. සුද්ධ බාහිර ඉල්ලුම, ඒ කියන්නේ සුද්ධ අපනයන ඍණාගයක් කැසිතන්නද? right. අපි දන්නවා සුද්ධ අපනයන ඍණ නම් පුතේ මෙන්න මෙතන අපි ඉලක්කමක් දාමු 300යි කියන්නේ. මෙයා හැමනම් අනිවාර්යෙන් ඊට වඩා අඩු විය යුතුයි. මොකද සුද්ධ අපනයන, සුද්ධ බාහිර ඉල්ලුම. සුද්ධ බාහිර ඉල්ලුම කියලා කියන්නේ එහෙනම් සුද්ධ අපනයනමයි. සුද්ධ අපනයන NX. X ඍණ M. මෙයා 300 මෙයා 200ක් වෙනකොට මෙයා 300ක්. එන උත්තරේ ඍණාගයක් කියලා අපිට කියන්නේ. හරි. එහෙම බැලුවොත් මෙන්න මෙහෙම අපිට අනුමාන වශයෙන් දැන් හිතන්න පුළුවන් මේ උත්තරේට යන්න හරි. ඔන්න හොඳට මේ කාරණාව ගලප ගන්න. සුද්ධ බාහිර ඉල්ලුම ඍණාගයක් කියලා කියන නිසා ඔන්න අපි දැම්මා. මේක ඍණාගයක් වෙන විදිහට දත් දැම්මා. හරි. ඊට පස්සේ නිවැරදි ප්‍රකාශය මේ සම්බන්ධයෙන් පහළ දීලා තිනවා විවිධ ගැළපෙළි ගොඩක්. ඉතිරි කිරීම හා බදු වල එකතු වල ආයෝජන හා රාජ්‍ය වියදම් වල එකතු අඩුයි. ආයෝජන හා බදු වල එකතු ඉතිරි කිරීම හා රාජ්‍ය වියදම් වල එකතු වල වැඩි. ආයෝජන හා රාජ්‍ය වියදම් එකතුව බදු හා ඉතිරි කිරීම වල සමාන වටිනාකමට සමාන විය යුතුය. අපිට ඔකෙන් උත්තර කීපයක් අත්හරින්න පුළුවන්. අන්න එහෙම ක්‍රමයක් තියෙනවානේ කෙටි පේපර් එකේ උත්තර තෝරා ගැනීමේදී. අපිට සමහර නොගැලපීම් තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. දැන් එහෙම නොගැලපීම් අපි අයින් කරමු. උදාහරණයක් විදිහට ඔයා බැලුවොත් එහෙම අංක 1 උත්තරේ ආයෝජන සහ බදු. ඒ කියන්නේ මේ ආයෝජන සහ බදු ගිලිහිම් සහ එකතු වීමක් අපි ආයෝජන සරලාර්ථකයක දකිනවා, බදු සමෘතාර්ථකයක දකිනවා. ආයෝජන කියන්නේ එකතු වීමක්, බදු කියන්නේ ගිලිහීමක්. නමුත් ආර්ථික කාරකයන් දෙකක්. ආයෝජන නිර්මාණය වෙන්නේ රජය මැදිහත් නොවුණු සරලාර්ථකයක තියෙනවා. හැබැයි ආයෝජන සමාන වෙන්න ඕන ඉතුරු වලට සරලාර්ථකයක. ඒක සරලාර්ථකයක සමතුලිතයි. නමුත් ආයෝජන බදු වලට එක අපි ගන්න හේතුව ආයෝජන කියලා කියන්නේ ආර්ථිකයට එකතු වීමක්, බදු කියන්නේ ආර්ථිකයේ ගිලිහීමක්. ඒක සංවෘත ආර්ථිකයේදී ඒවා සමාන වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතිරි කිරීම හා රාජ්‍ය ඉපයුම්. ඉතිරි කිරීම කියන්නේ සරලාර්ථකයේ ඉඳලාම තියෙන පෞද්ගලිකාංශික කුටුම්බවල ඉතුරුමක්, ගිලිහීමක්. නමුත් රාජ්‍ය වියදම් කියලා කියන්නේ රජයේ මැදිහත් වීමත් එක්කම රජයේ දරන වියදම් හා ආර්ථිකයට සිදුවන ප්‍රබල විදීම. ඉතින් අපිට ඒවා සමාන කරලා ඒවා ගලපලා ගන්න අපි උත්සාහ කරන්නේ. හරි. ඒතකොට ඒවා අත්හරින්න පුළුවන්. ඒ වගේම ආයෝජන හා බදු සම්බන්ධයෙන් කතාව ආයිත් ඒ විදිහටම කියන හතරවෙනි උත්තරේ. ඉතින් ඒ වගේම නොගැලපී අපිට බැලු බැලමට ඒවා අත්හරින්න පුළුවන්. නමුත් අපිට 2, 3 සහ 5 ප්‍රශ්න මේ රටාව නල්ලගන්න. එතකොට ඒ ප්‍රශ්න තුන ඇතුලේ ඔන්න අපිට පොඩි තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒ ගොඩනගන්න අපි ප්‍රශ්න වලින් කියන தත්ත්වය දැන් සුද්ධ අපනයන, සුද්ධ බාහිර ඉල්ලුම. සුද්ධ බාහිර ඉල්ලුම ඍණ කියලා කියන්නේ. සුද්ධ බාහිර ඉල්ලුම ඍණ. ඍණ අපනයන වලට වඩා ආනයන විශාලයි. ඔන්න අපි දැන්. එහෙමනම් මෙතන අපි හිතමුකෝ මේ ආර්ථිකයේ සමතුලිත වෙනවා නම් සමතුලිත වෙන්න මේ දෙපැත්ත තුලණය වෙන්න ඕනමනේ. මේ දෙපැත්ත තුලණය වෙන්න ඕන. මේ පැත්තේ 2000 නම් 1000 කියලා ගමු.
මේ පැත්තේ 1000 නම් මේ පැත්තේ සමස්ත ගිලිහීම් වල එකතු වීම වල එකතුවත් 1000 විය යුතුයි. හරි. මොකද එහෙම වුණොත් W සමානයි ආර්ථික සමතුලිත වෙන්නේ. එහෙම වුණොත් මේ දෙන්නගේ එකතුව මේ පැත්තේ 700ක් විය යුතුයි. මේ දෙන්නගේ එකතුව මේ පැත්තේ 800ක් විය යුතුයි. ඔන්න එහෙම වුණොත් ආර්ථිකය සමතුලිත වෙනවා. අන්නේ නිගමනයේට ආවොත් දැන් ඔයාලට තීරණයක් ගන්න පුළුවන්. අන්න බලන්න දැන් බොහොම ලේසි. දෙවෙනි උත්තරේ ඉඳලා අපිට චෙක් කරන්න තියෙන්නේ ඉතිරි කිරීම හා බදු වල එකතුව. ඉතිරි කිරීම හා බදු වල එකතුවට වඩා මෙන්න එකතුවට වඩා ආයෝජන හා රාජ්‍ය වියදම් වල එකතුව වැඩි. අන්න උත්තරේ එතකොට අපිට මොන කියන්නේ? හරි. එහෙනම් අපිට පහළට තව තර්ක කරගෙන යන්න දෙයක්වත් නැහැ. අපිට දෙවෙනි උත්තරේම හරියටම මෙන්න මේ කියන කාරණාව ඔප්පු වෙනවා. ඉතිරි කිරීම හා බදු වල එකතුවට වඩා ආයෝජන හා රාජ්‍ය වියදම් වල එකතුව වැඩි. ඉතින් බොහෝ වෙලාවට මේ වගේ තැනකදී ළමයි කියන්නේ පුතාලා මේ පොඩ්ඩක් ඉවසීමෙන් කල්පනා කරන්න ඕනේ. ඔයාලගේ පැත්තෙන් තර්කයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. මොකද්ද මේ කියන කාරණාවට කොහොමද සංඛ්‍යා දත්ත දාලා අපි ගලපලා මේ කාරණාව එළියට ගන්න කියන එක. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න. තුන්වෙනි එක. බලන්න. එක සාරවාර්ථික සමතුලිත දෙපැත්තෙන් ඔන්න හොඳ ගැළපීලක් හොඳ ප්‍රශ්නයක් වයින් අහනවා. MPC කවුද? ආර්ථික පරිභෝජන නැමියාව. ආර්ථික පරිභෝජන නැමියාව කියලා කියන්නේ ආදායම යම් වෙනසක් වෙනකොට පරිභෝජනයේ සිදුවන වෙනස ඒකකයකට අනුපාත කරනවා. ඒ කියන්නේ එහෙනම් තවත් සරලව කිව්වොත් MPC හෙවත් පරිභෝජන ශ්‍රිතයේ බෑවුම සමානයි අපි ගණනය කරොත් ආදායම ඒකකයකින් වෙනස් වීමේදී පරිභෝජනයේ සිදුවන වෙනස. උදාහරණ මතක් වෙන්නයි මම කතාව කිව්වේ. ඉතින් මේක අපිට කීයද කියලා කියනවා. 0.7යි 5යි. සාමාන්‍ය ඉතුරු නැමියාවක් කියනවා. සාමාන්‍ය ඉතුරු නැමියාව තර දන්නවා. MP AP S බෙදීම y ආදායම ඒකකයකට ඉතුරු කොයිතරම් සාමාන්‍ය අගයක් පවතිනවද කියන්නේ. ඔය විදිහට දැන් මෙන්න මේවා අපිට පුරුදු වෙලා තියෙනවා. මේවා ගණනය කරලා තියෙනවා. එයා අපිට කියනවා 0.2යි. හරි. ඉතින් මේවා ගැන තීරි අවබෝධයක් තීරි නිර්වචන මතකයක් උදාලා තියෙන්න ඕන. හොඳයි. ඉතින් දැන් මේකේ ප්‍රතිවිරුද්ධ සංකල්පක් මේත් එක්කම පොඩ්ඩක් හිතලා බලුවොත් පුතාට මතක ඇති. දැන් මේකේ තේරුම ආදායම එකකින් පරිභෝජනය යොදන කොටස නෙමෙයි. ආදායම රුපියලකින් පරිභෝජනය යොදන කොටස. ආදායම රුපියලකින් පරිභෝජනය යොදන කොටස 0.75යි නම් රුපියලකින් 775ක් නම් ඉතුරු වලට යොදන කොටස හැවොත් පුතාලා දන්නවා 0.25යි. ඒ කියන්නේ ආදායම එකකින් ඉතුරුම් සඳහා යෙදෙන කොටස MPS එහෙම නැත්නම් 1 B. ඇයි දැන් මේ 1 B කියන්නේ? ආදායම රුපියලකින් පරිභෝජනයේ යෙදෙන කොටස ඉවත් කරපුවාම ඉතුරුම් වලට යෙදෙන කොටස එනවා. උදාහරණයක් විදිහට MPC කියලා කියන්නේ නම් ආදායම රුපියලකින් පරිභෝජනයට යොදන කොටස අඩු කරලා පසු වගේ. ඒතර ආදායම රුපියලෙන් පරිභෝජනයට යන 0.75ක් නම් 775ක් නම් ඉතුරු වෙනවා 725ක් 0.2යි 5ක් 125ක් 4න් එකක් අනවා අපිට කියන්න පුළුවන්. හරි. right. එතකොට මෙන්න මේ වගේ තොරතුරු දැන් මම මේ වාට පාඩමේ කියන ප්‍රශ්නට අතිරේකව මම මේ ප්‍රශ්නට යන්න කලින් කාරණා කිව්වේ මෙයාලා අඳුර ගන්න. ඊළඟට මෙතන තියෙනවා දැන් එතනදී වාට තව ලස්සන තර්කයක් තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා ආදායම රුපියලෙන් පරිභෝජනය යන කොටස MPC. ඉතුරු වලට යන කොටස MPS. එහෙනම් මේ දෙකේම එකතු අනිවාර්යෙන් රුපියලකට සමාන වෙන්න ඕනේ. මෙයා 775ක් පරිභෝජනයේට නම් 725ක් ඉතුරු වලට නම් ඔන්න රුපියල හැදෙන විදිය. ආදායම ඒකක ඒක නිසා තමයි අපි මෙයාට කොටස් වලදී කතා කරන්නේ MPC දන MPS සමානයි 1යි. රුපියල කොහොමද මේ බෙදෙන්නේ කියන එක. හරි. ඒ වගේම මෙයා ගැන පුතාට මතක් කරොත්
මෙතන තියෙන්නේ ආන්තික සාමාන්‍ය ඉතුරු නෙමියාව. ඒ කියන්නේ එහෙනම් රුපියලෙන් සාමාන්‍ය වශයෙන් කොච්චරක් ඉතුරු කරයිද? එහෙමනම් ඒකෙම ප්‍රතිවිරුද්ධව අපිට ගන්න පුළුවන් නේ. එහෙනම් APC සමානයි y බෙදීම c. එහෙනම් ඒත් කීයද? 0.8යි. හරි. ආදායම රුපියලකින් සාමාන්‍ය වශයෙන් කොච්චරක් ඉතුරු පරිභෝජන සඳහා යෙදෙනවද? එහෙනම් එතනත් ඔයාලට තර්කයක් හදන්න පුළුවන්. හරි. APS ධන APC සමානයි 1යි. එහෙනම් 0.2 ධන 0.8 සමානයි 1යි. හරි. මෙන්න මේවා මතක තියාගන්න. මේවා අතිශයින් වැදගත්. ගොඩාක් ප්‍රශ්න අහන්න පුළුවන් මේවා වටා නිර්මාණය කරලා. හොඳයි. ඔය අවබෝධය තියාගෙන මේ කොටස ඇතුලේ තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ ප්‍රශ්නෙත් විසඳගෙන අපි දැනුමත් පොඩක් අලුත් කරගෙන යමු. හොඳයි. දැන් අපි ප්‍රශ්නේ බලමු. MPC 0.75ක් හා APS 0.2ක් වන ලෙස පවතින ආර්ථිකයේ ස්වාධීන පරිභෝජනය. මොන තවත් පොඩි කාරණයක්ත් තියෙනවා. ස්වාධීන පරිභෝජනය. අපි දන්නවා පරිභෝජන ශක්තියක් ලැබුවාම A ධන B y කියලා මම දාන්නම් සරලාර්ථකයක් උපකල්පනය වෙන නිසා y d කියලා දැම්මත් වරදක් නැහැ සරලාර්ථකයක. එතකොට මෙයා තමයි ස්වාධීන. ඒ කියන්නේ ආදායම බිඳුවේදී යම් පරිභෝජනයක් තියෙනවා නම් අපි ඒකට කියනවා ස්වාධීන පරිභෝජනයක්. හරි. ආදායම බිඳුවේදී පවතින පරිභෝජනයක්. ඒ ස්වාධීන පරිභෝජනය. ධන 0.75යි y. දැන් අපි දන්නවා b ආන්තික පරිභෝජනය 0.75යි. හරි. ඉතින් ඔය දත්තය අපිට හදලා ලියා ගන්න පුළුවන් මේ ගාණේ තියෙන තොරතුරු එක්ක. දැන් දන්නවා නේද? right. ඉතින් අපි අහනවා ඔය කතාව දීලා ඔය චූටි තොරතුරු දීලා අපි අහනවා මේ ආර්ථිකේ සමතුලිත ජාතික ආදායම් මට්ටම කොපමණද කියලා අපි අහනවා. සමතුලිත ජාතික ආදායම් මට්ටම කොපමණද? දැන් මේ තොරතුරු ටික මත කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? right. මේ ඔක්කොම වාට මතක් කරන්න ලියපු ඒවා. හරි. ඒතර මේ දැනුම වාට ඕන. නමුත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ කොටස් ටික ඇතුලෙන් පුංචි දෙයක් ඒවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් හිතන්න. මේ தත්ත්වය දීලා තියෙනවා නම් මේක දීලා තියෙනවා නම් මේක ගැන තීරණය ගන්න පුළුවන්. MPS දීලා තියෙනවා නම් APS දීලා තියෙනවා නම් සාමාන්‍ය පරිභෝජන ඉතුරු නැමියාව දීලා තියෙනවා නම් සාමාන්‍ය පරිභෝජන නැමියාව තීරණය කරගන්න පුළුවන්. ඉතින් අන්නේ දැනුමේ දරුවෙක් මෙහෙම හිතුවොත් APC සමානයි c බෙදීම y. එතකොට APC 0.8යි. මෙතන තියෙන්නේ 0.8යි. y හොයන්නේ අපි ජාතික ආදායම අපි හොයන්නේ. ඉතින් උඩට මෙයාව ගත්තා. 2000 ධන 0.75යි y. එහෙමනම් දැන් අපි y අගේ හොයාගෙන මේ වැඩි කරගෙන යන්නේ. right. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මෙයා වැඩි වුණා 0.8යි y. හරි. මේ පැත්තේ අපි කෙලින්ම ගමු මේ පැත්තේ 0.8යි y සමානයි 2000 ධන 0.75යි y සමානයි මෙයා මේ පැත්තට ගෙන ආවා 0.8යි y වලින් අඩු වෙනවා 0.75යි y සමානයි 2000. දැන් මෙයා සුළු වුණා 0.5යි y සමානයි 2000යි. එහෙනම් y සමානයි 2000 බෙදෙනවා 0.5යි. ඒ කියන්නේ y බෙදුණා 0.0යි ඊට ගන්න මෙතන 0.2ක් දැම්ම ලක්ෂ 2 5න් බෙදුණා උත්තරය වටේනවා 40000. ජාතික ආදායම. ඉතින් පොඩි දුරක් යන්න තියෙනවා සහ කොහොමද මේ ජාතික ආදායම් දත්තෙට යන්නේ කියන එක. ඔයාලට යන්නේ ගැන කල්පනා වෙන්න ඕන ඔය කියන ගණනය කිරීම ඇතුළේදී. right. ඉතින් ඒ කාරණාව හරි. right. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නෙට නිශ්චිතවම කාරණා ටිකක්
මතක තිබිය යුතුයි. බලන්න ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සම්මුත සරල ආර්ථිකයක්. සරල ආර්ථිකයක් ගැන අහන්නේ. විදේශ සංස්කෘතියකට සම්බන්ධ නොවුණු සම්මුත සරල ආර්ථිකයක්. ආදායම් මට්ටම වැඩි වෙන විටදී පහත් සිදුවීම් අතරින් සිදුවේ ඔබට එකඟ විය හැකි ප්‍රකාශය තෝරා ගන්න කියලා කියනවා. එකඟ විය හැකි ප්‍රකාශය. MPC සමානයි MPS ක්‍රමයෙන් වැඩි වෙන අතර අපි ගන්නේ එකඟ විය හැකි ප්‍රකාශය. APC MPC හා MPS ක්‍රමයෙන් වැඩි වෙන අතර මොන හොඳට මතක තියාගන්න ඕනේ දේවල්. අපිට හම්බෙන තොරතුරු අතරදී ආර්ථිකයක Y නැත්නම් ජාතික ආදායම් වැඩි වෙන විට පොඩි සාරාංශ සටහනක් මතක තියාගන්න. වැඩි වෙන විට වෙනස් නොවන අය ඒ තමයි MPC වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම MPS වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථික පරිභෝජනයේ මියාවත් ආර්ථික ඉතුරුන්නේ මියාවත් වෙනස් වෙන්නේ නැහැ. හේතුව ඒක පරිභෝජනයේ පරිභෝජන වක්‍රය බෑවුම ආර්ථිකයේ ඒක ස්ථාවරව පවතී. ඒතර යාලා වෙනස් වෙන්නේ නැහැ. ඒක කාරණා මතක තියාගන්න ඕනම දෙයක්. ඊළඟට මෙයාලා සම්බන්ධ නිශ්චිත කාරණා අපිව බලාගමු. ක්‍රමයෙන් වැඩි වෙන අතර ඒක වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඒක පිළිගන්න බෑ. ඒක වැරදි ප්‍රකාශයක්. APC හා APS ක්‍රමයෙන් අඩු වේ. අන්න එයත් වැරදි. ආදායම වැඩි වෙනකොට APC ක්‍රමයෙන් අඩු වෙනවා. මම හොඳට පාඩම් කරගත යුතුම දේවල්. ඊළඟට APS ක්‍රමයෙන් වැඩි වෙනවා. APS ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. මේවා නිශ්චිතව පාඩම් කරගන්න. මේවා මේ ආකාරයෙන්ම සිද්ධ වී යුතු දේවල්. යථාර්ථෝපී කාරණා. ඊළඟට පහලින් දෙවෙනි උත්තරේ. ඒ කියන්නේ අපිට පළවෙනි එක පිළිගන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අතන වැරදි. ඊළඟට APC හා MPC හා MPS ස්ථාවර පවතින අතර ඒක හරි. අතර APC හා APS ක්‍රමයෙන් අඩු වේ. දෙකම වැඩි වෙන්නේ නැහැ. අපි දන්නවා. හරි. එහෙනම් දෙවෙනි උත්තරේ පිළිගන්නත් බෑ. MPC හා MPS මෙන්ම APC හා APS ස්ථාවර පවතී. මේ දෙන්න හැම ස්ථාවරව තියෙන දෙන්නෙක් නෙවෙයි. හරි. මොකද ආදායම වැඩි වෙනකොට APC ක්‍රමයෙන් අඩු වුණාට APS ක්‍රමයෙන් වැඩි වුණා. හතරවෙනි උත්තරේ කියනවා අපිට MPC වැඩි වෙයි. එහෙම වෙන්නේ නැහැ නේද? එතනින් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. MPS අඩු වෙයි. MPS දෙන්නම ස්ථාවරයි. එහෙනම් දෙන්නම වෙනස් වෙන්නේ. අයින එමෙන්න APC වැඩි වෙයි. ඒකත් වැරදි. APC අඩු වුණා අපි දැක්කා. APS අඩු වෙනවා කියලා කියන එකත් වැරදි. එතකොට හතරවෙනි ප්‍රකාශ තියෙන සියල්ල වැරදි. අන්තිම උත්තරේ කියනවා MPC හා MPS ස්ථාවර පවතින අතර ඒක නම් හරි. APC අඩු වේ, APS වැඩි වේ. මේ කට්ටියම එකම වාක්‍යයක් කියලා තියෙනවා. අන්න හරියටම හරි. ඒ වගේම පුතාලා මතක තියාගන්න තව ඔක ඇතුලේ ප්‍රශ්න කරන්න පුළුවන්. මේ සිද්ධිය ඇතුලේ තව ප්‍රශ්න කරන්න පුළුවන් කාරණා තියෙනවා. ඒ තමයි අපිට MPC වල අගය සාමාන්‍යයෙන් APC වල අගයට වඩා අඩුයි. APC වල අගය MPC වල අගයට වඩා වැඩි. ඒ වගේම තමයි MPS වල අගය APS වල අගයට වඩා විශාලයි. ඔන්න ඒ කාරණාත් හොඳින් තේරුම් අරගන්න සහ හොඳින් මතක තියාගන්න. හරි. ඒ හින්දා MPC වල යම් අගයක් එනවා නම් එයාට වඩා APS වල අගය විශාලයි. ඒකට හේතුව තමයි මෙන්න මේවා හේතු ඔයා හොඳින් හොයන්න ඒවා හරිම වටිනවා මේ විභාගයට පෙර මේ කාරණා හරියටම දැනගෙන තියාගන්න. මොකද ඒ වෙලාව අපිට හිතලා ලියන්න ඕනේ කාරණා නෙවෙයි ඔය. හරි. මොකද මේ ඕනම සමීකරණයක අපි දකිනවා මේක වෙන්නේ සාමාන්‍යයෙන්
ස්වාධීන පරිභෝජනයක් පවතින විට. ඒ කියන්නේ පරිභෝජන සිතේ ඒ වලාගේ තියෙන ධනාගයක් විදියට. හරි. මේක මට මතකයි 2018 පේපර් එකේ මේ ස්වාධීන පෙළඹුම් පරිභෝජනය සහ ස්වාධීන පරිභෝජනය ගැන ප්‍රශ්න කළා. නිසා මේ අගයන් අතර මේ වෙනසට හේතුව ස්වාධීන පරිභෝජනය. ස්වාධීන පරිභෝජනයක් තිබීම. ඒ වගේම මේ MPS ට වඩා APS අඩුයි. සාමාන්‍යගේ අඩුයි. ඒකට හේතුව තමයි ස්වාධීන පරිභෝජනය ඍණාගයක් විදිහට මේ දෙන්නා වෙනස් කරනවා. හරි. ස්වාධීන ඉතුරු වටනාකම. හරි. ස්වාධීන පරිභෝජනය නෙවෙයි. ස්වාධීන ඉතුරු වටනාකම ඍණාගයක් විදිහට පවතිනවා. ඔන්න ඔය කාරණාව නිසා මේ දෙන්න අතර පරතරයක් නිර්මාණය කරලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේ කරුණු වෙන වෙනම ගලපලා හිතලා හදලා ගන්න පුළුවන්. මේ උඩිනුත් මම කොන්දේසියක් කිව්වා මෙන්න කාරණාවක් තියෙනවා කියන එක. හරි. එතකොට මෙන්න මෙයාට සාපේක්ෂව ගලපලා මම මේ විස්තර කරේ. හරි. y ක්‍රමයෙන් වැඩි වුණා කියන එක මේ සිද්ධි වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ නම් මෙතන මම මේ පොඩි කෙටි සටහනක් වගේ නේවාට මේ හදන්නේ. ඒ වගේම මම තව පොයින්ට් එකක් මෙතන ලියන්න. ඒ තමයි මේ ආදායම ජාතික ආදායම y වැඩි වෙනකොට අපි පැහැදිලිවම දන්නවා c හා s කියන දෙන්න ස්වභාවයෙන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. පරිභෝජනයත් වැඩි වෙනවා, ඉතුරු වටිනාකම වැඩි වෙනවා. ඒ වගේ විදිහට මේවා කල්පලා ලියන්න පුළුවන්. රයිට්. තව මෙන්න මේ කාරණේ. අපි හිතමු එහෙමනම් කිසියම් සමීකරණයක ස්වාධීන පරිභෝජනයක් නැහැ. ස්වාධීන ඉතුරු වටිනාකමක් නැහැ. ඒ කියන්නේ c සමානයි by කියලා සමීකරණයක් c සමානයි 0.75y කියලා. මෙන්න මෙහෙම තිබුණොත්. ඒ කියන්නේ මේ වගේ තැනකදී ස්වාධීන පරිභෝජනය. ඒ කියන්නේ නැත. අන්න එහෙම වුණොත් MPC ට APC සමානයි. ඒ වගේම MPS ට APS සමානයි. හරි. අන්න. මෙයාලා සම්බන්ධයෙන්ම මේ හරි. ගලපන්න පුළුවන් විශේෂ අවස්ථාවක්. තේරුණාද වැඩි? හරි. අන්න එහෙම මේ කාරණා ටිකක් හොඳින් අධ්‍යයනය කරනවා නම් ඔය පාඩම ඇතුලේ ගොඩාක් තැන් වාට ලේසි කරගන්න පුළුවන්. හරි. ඉතින් උත්තරෙත් පැහැදිලි. මේක ඇතුලේ අහන්න පුළුවන් තව ප්‍රශ්න ගණනාවකට උත්තර නිර්මාණය වෙන්නේ නැති මේ කාරණා සටහන් කරගෙන මේවා විශේෂයෙන් මතක තියාගන්න. ওই ප්‍රශ්න විතරක්ම නෙවෙයි. පාඩු විභාග ප්‍රශ්න පාසකස් ප්‍රශ්න ගොඩක් චෙක් කරගෙන යනකොට මෙතනින් ගොඩාක් හරියටම ඉලක්ක කරලා උත්තර දෙන්න පුළුවන් ක්‍රම අහුවේ. දැන් මේවා හරියට මතක නම් ලොකු වෙලාවක් යන නැතුව කෙටි ප්‍රශ්න වලින් තීරණ ගන්න පුළුවන්. රචනා ප්‍රශ්න වලට උත්තර ගොඩාක් හොඳින් ගලපන්න පුළුවන් මේ කාරණා හරියටම දැනගෙන උත්තර දෙන්න. හොඳයි. දැන් අපි බලමු තව ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ. ජාතික දිනුම් සහ සාර්වත්‍රික සමුද්‍රයේ ගැටලු ගොඩක් තිබුණ තැන් ගැන දරුවෝ ඉල්ලුම් කරලා තියෙන, කතා කරලා තියෙන, අහලා තියෙන තැන් වලට මම ගොඩක් උත්තර දෙන්න අද උත්සාහ කරන්නේ මේ කොටස ඇතුලේ. ඉතින් අපි හතරවෙනි ප්‍රශ්නේ. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. පස්වෙනි ප්‍රශ්නේ තන්නේ වගේ පොඩි විශේෂ ගැළපෙල්ලක් තියෙනවා. සංවෘත ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත් තොරතුරු සපයා ඇත. පරිභෝජිතයේ C සමානයි 180.8යි I සමානයි 100යි T සමානයි 20යි TR සංක්‍රාමක 5යි G 50යි. මෙම ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි නොවන්නේ. ඔයාලා පොඩි වැඩ ටිකක් එක තියෙනවා ඉතින් කරන්න. මොකද වැරදි උත්තරේනේ තෝරගන්න වෙන්නේ. දැන් නිවැරදි නොවන එක. ඒතොර අනිත් ඒවාට ගලපලා බලන්න වෙනවා මොකක්ද හරි උත්තරේ කොහොමද මේ වැඩේ වෙන්නේ. මේ ප්‍රශ්න එක අහනවා සමුද්‍රික ජාතික ආදායම රුපියල් කොච්චරද කියලා. එහෙනම් වාට අපි ඒක මතක් වෙන්නත් එක ගණනය කරමු. මොකද අපි දන්නවා y සමානයි e. මේ තමයි සමුද්‍රික ප්‍රධාන කොන්දේසිය. සමහර නිවැරදිවට සමහර
ආදායමට වියදම සමාන වෙන්න ඕන. හරි. y සමානයි නම් සමතුලිත මට්ටමේදී y ට e අන්තර්ගතය සමාන වෙන්න ඕන. c ධන i ධන t. හරි. එහෙමනම් අපි කලබල බලමු. y සමානයි c 180 ධන 0.6යි yd ධන ආයෝජනයේ වට දීලා තියෙනවා ci වාචික වියදම දීලා තියෙනවා 50යි. එහෙනම් y සමානයි ci 150යි අපිට එනවා 330ක් ධන 0.6යි y ऋण t ධන tr වැකලා ගියාද? හරි. එහෙමනම් මේ අපි බලුවොත් y සමානයි 330 ධන 0.6යි අපි ආස කරමු y ඍණ tr දීලා තියෙනවා බදු 20යි සංක්‍රම 5යි. එහෙනම් y සමානයි 330 ධන 0.6යි වරණ තුල සුළු වුණා ඍණ 15යි. එහෙනම් y සමානයි 330 ධන 0.6යි y ඍණ 9යි. 90යි 9යි right. එහෙනම් ඊළඟට y සමානයි මම y පද මේ පැත්තට ගන්නම් කෙලින්ම. එතකොට y ඍණ 0.6යි y සමානයි 9ක් අඩු වුණා 330න් 321යි. මෙතන 0.4යි y සමානයි 321. නම් y සමානයි 321 බෙදෙනවා 0.4යි. y සමානයි 3210ක් 3200 බෙදුනා 800යි 10 බෙදෙනවා 2.50ක් රුපියල් 800 2.50ක් සමතුලිත ජාතික ආදායම. එතකොට පළවෙනි ප්‍රශ්නට උත්තරේ හරි. හරි. එතකොට ඒක හරි. දැන් අනිත් ගැළපෙලිත් අපි ටිකක් හිතලා බලුවොත් වැය කළ හැකි ආදායම රුපියල් කීයද කියලා අහුවොත් එහෙම. දැන් වැය කළ හැකි ආදායම අපිට ගණනය කරන්න ඕන තරම් ලේසි කරලා තියෙනවා. මොකද YD සමානයි y ඍණ t ධන tr. මොකද වැය කළ හැකි ආදායම 802.50යි නම් බදු 20යි නම් සංක්‍රම 5යි නම් සරල ගැළපෙල්ලක් නේ. කියන්නේ 15ක් මෙතනින් අයින් වෙලා යනවා. right. එතකොට 787යි 750. දැන් උත්තරේ හරි එහෙමනම්. දෙක. ඉතුරුම් සිතේත් අපෙන් අහනවා. ඉතුරුම් සිතේ හරි. ඉතුරුම් සිතේ අපි කොහොමද හොයන්නේ? ඉතුරුම් සිතේ පරිභෝජ සිතේ දිහා බලාගෙන මාත් ලියන්න පුළුවන් බොහොම සරල සූත්‍රයක්. මොකද s සමානයි ඍණ 180 ධන 0.4යි y එකත් හරි. ඊළඟට ඉතුරුම් සිතේ ජාතික ආදායම මත අහලා තියෙනවා. ඔන්න තවත් පොඩි වැඩක් තියෙනවා අර කරන්න. s සමානයි ඍණ 180 ධන 0.4 y ඍණ t. අපි ටැක්ස් එක කෙලින්ම ගලපලා ගමුකෝ. 20 ධන 5. එහෙමනම් s සමානයි ඍණ 180 ධන 0.4යි y ඍණ 15. එන s සමානයි ඍණ 180 ධන 0.4යි y 4න් වැඩි වුණා 6යි ඍණ. එහෙමනම් s සමානයි ඍණ 186 ධන 0.4යි y මේ වෙනකොට උත්තර ඇවිල්ලා. ඒ කියන්නේ පළවෙනි උත්තර හතරම නිවැරදි උත්තර. අපෙන් හරිය නිවැරදිව වන්නේ. දැන් අවශ්‍ය ප්‍රධාන ගැළපෙළි සියල්ල කරලා උත්තර ටික හොයාගෙන ඉවරයි. අන්තිමට අයවැය ගුණකය කියලා කියන්නේ. තුලිත අයවැය ගුණකය. තුලිත අයවැය ගුණකය කියන්නේ මොකක්ද? හරි. තුලිත අයවැය ගුණකයේදී අපිට පුළුවන් ඒවාව ගණනය කිරීම කරන්න මේ දැන් පුතාලට මතක ඇති. තුලිත අයවැය ගුණකය කොහොමද නිර්මාණය වෙන්නේ? තුලිත අයවැය ගුණකය සමානයි රාජ්‍ය වියදම් ගුණකය සහ බදු ගුණකය කියන දෙක එකතුව.
රාජ්‍ය වියදම් ගුණකය. එක බෙදීම MPS ධන බදු ගුණකය. MPC ඍණ MPC බෙදීම MPS. ඉතින් මෙතනට දත්ත ටික ආදේශ කළා නම් මොනවාට බොහොම සරලව මෙයාව ගන්න පුළුවන් නේ. right. එතකොට එක බෙදීම 0.4යි ධන ඍණ 0.6 බෙදීම 0.4යි. එතකොට මෙතන ඔයාලට පුත්‍ර එනවා අපි කෙලින්ම පොදු සාධකයේම අරගෙන මේ සුළු කරගෙන මෙහා හරහාම යමුකෝ 0.4යි 1 ඍණ 0.6යි. හරි. එහෙනම් 0.4 බෙදීම 0.4 උත්තර 1යි. උත්තර 1යි. ධන 1යි. තුලිත අයවැය ගුණකේ ඍණ 1යි නෙවෙයි. තුලිත අයවැය ගුණකේ ධන 1ක් විතරයි ඉන්නවා. right. ඒක මෙහෙම තුලිත අයවැය ගුණකේ අදහස තමයි ආර්ථිකයක් අයවැය තුලණය වෙන විදිහට රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම් වෙනස් කළොත් ඒ කියන්නේ අයවැය තුලණය වෙන විදිහට හරි අයවැය තුලණය වෙන්න නම් බදු වැඩි වෙන්නේ යම් වටිනාකමින්ද ඒහා සමාන වටිනාකමකින් රාජ්‍ය වියදමත් වැඩි කළොත් අන්න අයවැය තුලිත වෙනවා. අපි උදාහරණයක් දෙන්නකෝ බදු වැඩි කරන්නේ 100කින් නම් රාජ්‍ය වියදම වැඩි කරන්නේ 100කින් නම් අයවැය තුලිතයි. අයවැය තුලිත වුණාට තරට මතක ඇති මේ කාරණා තීරි කාරණා ඉගෙනගෙන ඇති අයවැය තුලිත වුණාට රාජ්‍ය වියදම් ගුණකයේ බලපෑම ප්‍රබලයි බදු ගුණකයේ ඇතිවන බලපෑමට වඩා. දැන් මෙතන බලන්න. හරි. මෙන්න රාජ්‍ය වියදම් ගුණකය 10 බෙදෙනවා 4 එතකොට 2.5යි. එක ගන්න. හැබැයි මේ අයවැය ගුණකය හරි 6 බෙදෙනවා 4ෙන් 1.5යි. හැබැයි ඍණ. එතකොට රාජ්‍ය වියදමත් 100කින් වැඩි වෙලා බදුත් 100කින් වැඩි වුණාම බදු වලින් ඇති කරන සංකෝචනාත්මක බලපෑම 1.5ක් වුණාට රාජ්‍ය වියදමෙන් ඇති කරන ප්‍රසාරණාත්මක බලපෑම 2.5යි. රාජ්‍ය වියදමෙන් ඇති කරන ප්‍රසාරණාත්මක බලපෑම බදු ගුණකයෙන් ඇති කරන සංකෝචනාත්මක බලපෑමකට වඩා වැඩි. හරි. අපි මේක දැන් ගලපලා ලිව්වොත් එහෙම සමාහාර ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා. ජාතික ආදායමට කොහොමද බලපාන්නේ කියලා. හරි. බදු වල රාජ්‍ය වියදමේ සිදුවුණු වැඩිවීම වැඩි කරා රාජ්‍ය වියදම් ගුණකේ. හරි. කේ රාජ්‍ය වියදම් ගුණකේ. දැන් බදු වල සිදුවුණු වැඩිවීම වැඩි කරනවා බදු ගුණකේ. දැන් සුද්ධ වශයෙන් බැලුවොත් මෙයා 100කින් වැඩි වුණා. ඒකේ බලපෑම 2.5යි. මෙයා 100කින් වැඩි වුණා බදු. එයාගේ බලපෑම ඍණ 1.5යි. එයා සංකෝචනාත්මක බලපාන. මේ සුද්ධ බලපෑම 250යි. මෙයාගේ සුද්ධ බලපෑම 150යි. හැබැයි ඍණ. මෙයාගේ ඍණ බලපෑමට වඩා මෙයාගේ ධන බලපෑම ප්‍රබලයි. ඒ නිසා ආර්ථිකය හරියටම රාජ්‍ය වියදමේ වටිනාකමෙන් ප්‍රසාරණය වෙනවා. හරි. අන්න අපි කියනවා තුලිත අයවැය ගුණකයකදී ආර්ථිකයට සංකෝචනාත්මක බලපෑමක් නෙවෙයි තියෙන්නේ. අයවැය තුලනේ වුණාට ගුණක බලපෑම ප්‍රබල නිසා ආර්ථිකයට රාජ්‍ය වියදමේ වටිනාකමෙන් ප්‍රසාරණ බලපෑමක් ඇති වෙනවා. හරි. අන්න ඒ විදිහට යාව කල්පනාවෙන් ගලප ගන්න ඕන. right. එතකොට ඔන්න ඔය කාරණා ටික. හරි. ඉතින් ඊළඟ ප්‍රශ්න බලන්න පොඩ්ඩක්. right. සරල ආර්ථික සමාහාර ඉතුරු සිටේ බෑවම අඩුවීම නිසා ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක වන්නේ. සරල ආර්ථික සමාහාර ඉතුරු සිටේ බෑවම අඩුවීම. සමහර ඉතුරු සිටේ බෑවුම හරිද? සමහර ඉතුරු සිටේ බෑවුම කියලා කියන්නේ ආර්ථික ඉතුරු නැමියාවට කියන තව එකක් නේ. right. එතකොට අපිට මෙහෙම යාව අඳුනා ගන්න පුළුවන්. MPS
MPS. අපි හිතමු 0.02 කියලා. MPS 0.2 නම් අපි දන්න ගුණකය K සමානයි 1 බෙදීම MPS. එතකොට 1 බෙදෙනවා 0.2. උත්තරේ 5යි. ගුණකය වැඩි වෙනවා. ගුණකය වැඩි වෙනවා කියලා කියන්නේ හරි. යම් ස්වාධීන වියදමක් අදාළ ස්වාධීන වියදමක් හිතමුකෝ ආයෝජනය හරි ස්වාධීන වියදම ගුණකයෙන් වැඩි වෙනවා තමයි ජාතික ආදායම වෙනස් වෙන්නේ. તો ජාතික ආදායම මොකද වෙන්නේ? වැඩි වෙනවා. සමානවලින් යනවා ඉහළ යනවා. හරි. දැන් බෑවුම අඩු වුණොත් අපි හිතමුකෝ යා 0.1 වුණා කියලා. 0.1 වුණා. 0.1 කරනකොට දැන් මෙතනදී අපි බැලුවොත් ඉතුරු නැමියාව 0.2 කරනකොට පරිභෝජන නැමියාව වලින් ගොත් එහෙම 0.8යි. එතකොට ඉතුරු නැමියාව 0.1 කරනවා කියන්නේ පරිභෝජන නැමියාව 0.9යි. මෙන්න මෙයා අතරත් පොඩි සම්බන්ධයක් අතර ගන්න පුළුවන්. ඒතර ඉතුරු නැමියාව අඩු වෙනකොට එයා අඩු වෙන්න අන්න ගුණකයාගේ තවත් විශාල වෙනවා. ඉතුරු කියන්නේ ගිලිහීමක්නේ. ගිලිහීම පුතේ අඩු වෙන තරමට ගිලිහීම අඩු වෙන තරමට එකතු වීම වැඩි. ඒතර ගිලිහීම අඩු වෙනකොට ගුණකේ තවත් වැඩි වෙනවා. මෙන්න 10 ගුණයක් කියලා. 10 ගුණයක් කරනකොට අන්න සමහර නිමයන් තවත් වැඩි වෙනවා. හරි. අපි ඒක මේ මුල් දත්තට සාපේක්ෂව බලමු. ඉතුරු නිමයාව අඩු වෙන ගුණකයාගේ විශාල වෙනවා. ගුණකයාගේ විශාල වෙනකොට ජාතික නිමයාව විශාල වෙනවා. හරි. අනිත් පැත්තට හිතුවොත් ඉතුරු නිමයාව වැඩි වෙච්ච ගමන් ගුණකයාගේ අඩු වෙනවා. ගුණකයාගේ අඩු වෙනකොට ජාතික නිමයාව අඩු වෙන්න පටන් ගන්නවා. අනිත් එක මෙතනත් එක්කත් ඔයාලා බලන්න මේක ගැන අතන ප්‍රශ්න කරලා නැහැ. ඒ කියන්නේ පරිභෝජන නිමයාව වැඩි වෙනවා කියලා කියන්නේ ඉතුරු නිමයාව අඩු වෙනවා. දෙන්න අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. පරිභෝජන නිමයාව වැඩි වෙනකොට ඉතුරු නිමයාව අඩු වෙනවා. ඉතුරු නිමයාව අඩු වෙනකොට ගුණකයාගේ වැඩි වෙනවා. ගුණකයාගේ වැඩි වෙනකොට ජාතික ආදායම වැඩි වෙනවා. ඒ වගේම අපි අනිත් පැත්තට පරිභෝජන නිමයාව අඩු වෙනකොට පරිභෝජනය අඩු වෙනවා කියන්නේ ඉතුරු වැඩි වෙනවා. ඉතුරු වැඩි වෙනකොට ගිලිහීම් වැඩි ගුණකයාගේ අඩු වෙනවා. ගුණකයාගේ අඩු වෙනකොට ජාතික ආදායම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ කාරණා. හරි. එතකොට අපි බැලුවොත් මේ ප්‍රශ්නට උත්තරේ සරල ආර්ථික සමාහාර ඉතුරු සිටි බෑවුම අඩු වීම නිසා ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක වෙන්නේ. ඉතුරු බෑවුම අඩු වෙනවා කියලා කියන්නේ MPS අඩු වෙන්නේ. MPS අඩු වෙනකොට ගුණකයාගේ වැඩි වෙනවා. ගුණකයාගේ වැඩි වෙනකොට සමතුලිත ජාතික ආදායම ඉහළ යාමක් සිදු වෙනවා. ඉතින් අද අපිට ගොඩක් කාරණා හම්බුණා මේ ඒ කොටස් ටික සම්බන්ධයෙන් ආයෙත් සරල ප්‍රශ්නයක් අහලා තියෙනවා. අද අපි මුලින්ම කතා කරපු කොටස ඇතුලේ දේශී ඉතිරි කිරීම නිවැරදිව දැක්වෙන අවස්ථාව කියලා. ඒකේ උත්තරේ මම හිතන්නේ වැරදියට දැක්වෙන අවස්ථාව අහලා තියෙන දේශී ඉතුරු. ඉතින් ඒක බොහොම සරල ප්‍රශ්නයක් නේ. අපි දැක්ක දේශී ඉතුරු සකස් කරගන්න ලේසි ක්‍රමයක් තිබ්බා. කුටුම්බ ඉතුරු, ව්‍යාපාරික ඉතුරු, රාජ්‍ය ඉතුරු. මොකද තමයි රටක් අභ්‍යන්තරික දේශී ඉතුරු සරලව සකස් වෙන විදිය. ඊළඟ පෞද්ගලික ඉතුරු සහ රාජ්‍ය ඉතුරු. හරි අංක දෙක ගත්තාම පෞද්ගලික ඉතුරු සහ රාජ්‍ය අයවැය කියන්නේ වර්තන කිඩුමේ අතරිත්තේ රාජ්‍ය ඉතුරු. ඊළඟ අංක 4 වාර දීලා තියෙනවා දල ආයෝජනය සහ සුද්ධ බාහිර ඉල්ලුම සුද්ධ අපනයන. ඒ දේශී ඉතුරු. අපි මුල්ම කතා කරපු ප්‍රශ්නෙත් එක්කත් ඔයාලට ඒක ගැලපෙනවා. ඊළඟට දල දේශී නිෂ්පාදිත මුළු පරිභෝජනය අයින් කරත් ඒ දේශී ඉතුරු. එහෙනම් අදාළ නොවන ප්‍රකාශය වෙන්නේ වැරදි ප්‍රකාශය වෙන්නේ දල දේශී වියදම සහ සුද්ධ අපනයන. ඒක එතකොට එතනට ගැලපෙන කාරණයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් රටක දල දේශීය වියදමට වඩා දල දේශීය නිෂ්පාදිතය අඩු විය. දල දේශීය වියදමට වඩා දල දේශීය නිෂ්පාදිතය අඩු වෙනවා. දල දේශීය වියදමට සුද්ධාපනයන එකතු වෙලා තමයි දල දේශීය නිෂ්පාදිතය මත වියදමට දල දේශීය නිෂ්පාදිතය සකස් වෙන්නේ. ඒතර දල දේශීය වියදමට සුද්ධාපනයන ඍණාගයක් එකතු වුණොත් තමයි දල දේශීය නිෂ්පාදිතය අඩු වීමක් වෙන්නේ. එහෙනම් සරලවම තීරණයකට යන්න පුළුවන් ප්‍රශ්නයක් එතන තියෙන්නේ. මොකක්ද උත්තරේ වෙන්න ඕනේ එහෙනම්? උත්තරේ සුද්ධ අපනයන ඍණ වන බව. රයිට්. උත්තරේ අංක 5. පස්වෙනි උත්තරේ
හරියටම අන්න ඒ විදිහට හිතලා ගන්න පුළුවන් right. එතකොට අපි දැන් සිලබස් එක ඇතුලේ විවිධ තැන්වල ගැටලු එන සහ දැනට විභාගයට ප්‍රශ්න නොකරපු සහ විභාගයට එන්න පුළුවන් කියලා දැනෙන විශේෂ තැන් ගණනාවක් වත් එක්ක මේ වීඩියෝ කිහිපය හරහාම කතා කරන ආවා. ජාතික වියත් පවුරේ සත්කාරක දායකත්වයක් ආරාධනයක් මත යන වැඩපිළිවෙලක අපි මේ වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඉතින් ඔයාලට තව විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ආර්ථික වර්ධනය සංවර්ධනය කියන කොටස් කීපයක් ඉදිරියේදී වීඩියෝ කීපයකින් කතා කරන්න. ඉතින් දැනට මේ විශේෂයෙන්ම මේ ගැටලුකාරී තැන් 12 වසර යම් ගැටලු තැන් තිබුණොත් අන්න ඒවා ළමයින්ගේ දැනුවත් කිරීම මත සමහර වෙලාවට අපි දැන් අරගෙන නැවත කතා කරමු. ඉතින් මෙන්න මේ වගේ ගැටලුකාරී තැන් තිබුණොත් අපි විශේෂයෙන් කතා කරමු. ඒ වගේම ඉදිරියේදී 13 වසරේ ආර්ථික වර්ධනය සංවර්ධනය දරිද්‍රතාවය ශ්‍රම බලකාය සේවා නියුක්තිය මොන තැන් ගැටලු ගණනාවක් දරුවන්ට තියෙනවා. ඉතින් ඒවත් විසඳගෙන යමු අපි ඉදිරි වීඩියෝ වැඩසටහන් කීපයකින්. ඉතින් විභාගයට ආසන්න කාල සීමාවක ඔයා ඉන්නේ. හොඳින් සතුටින් වැඩ ටික කරගෙන යන්න. ඉතින් අපි ඊළඟ තවත් විභාගයේ ඉලක්ක වුණු සකස් වුණු ගැටලු කීපයක් එක්ක නැවත ආව තවත් ළඟම දවසක මුණ ගැහෙන්න. ඉතින් හැමදෙනාටම ආයුබෝවන්. ජාතික වියත් පවුර